समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस् सुनन्तु सग्मुक्तं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स වැඩමවා වැඩ සිටින සදා පූජනීය වූ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාබිලාෂී පින්වත් අපේ මෑණියන් වහන්සේ ප්‍රධාන ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි ධම්මානුපස්සනා දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් සසර කළ මහා පිං බලයෙන් ඔබට ලැබෙන වේලාව පින්වතුනි පෙර සතියේ අපි ආරම්භ කළ සප්ත බොජ්ජංග ධර්ම ඇසුරින් කළ දේශනාව පළමු කොටස නිමාවට පත්වීමෙන් අනතුරුව අද එතෙන් සිට ඉදිරියට සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. පින්වතුනි මේ ලෝක ධාතුවේ සක්විති රජ කෙනෙක් පහළ වෙනකොට ඒ සක්විති මහරජුරුවන්ගේ පිනෙන්ම පින්වතුනි පහළ වෙනවා රත්නයන් 7ක්. මේ රත්නයන් 7ට කියනවා සප්ත රත්නය කියලා. රඤ්ඤෝ භික්කවේ චක්කවත්තිස්ස පාතු භාවා සත්තන්නං රතනානං පාතු භාවෝ හෝති. සක්විති රජ කෙනෙක් මේ ලෝක ධාතුවේ පහළ වෙනකොට රත්නයන් 7ක් ලෝක ධාතුවේ පහළ වෙනවා. එයි මේ රත්නයක් කියන්නේ. රතන කියනවනේ අපි බුද්ධ රත්නය කියනවා, ධම්ම රත්නය කියනවා. දැන් මෙතන මේ සක්විති රජුරෝ වෙනුවෙන් චක්‍ර රත්නය කියනවා, මණි රත්නය කියනවා. මොකද්ද මේ රත්නයක් කියන්නේ? රත්නයක් කියලා කියන්නේ හේතු තියෙනවා. පින්වත්නි අට කතාවේ කියනවා චිත්ති කතං මහග්ගංච අතුලං දුර්ලභ දස්සනං අනෝම සත්ත පරිභෝගං රතනං තේන උච්චති. චිත්ති කතං මහග්ගංච චිත්ති කතං කියලා කියන්නේ පින්වත්නි
විචිත්‍රවත් වූ ගුණ සමුදායක් දරන නිසා බොහෝ දෙනාගේ වන්දන මානයට පාත්‍ර වන නිසා චිත්ති කතං මහග්ගංච කියලා කියන්නේ මහාර්ග නිසා මෙන්න මෙච්චරක් වටිනවා කියලා මිල කරන්න බෑනේ. ඊළඟට කියනවා අතුලං කිසිම දෙයකට සමාන කරන්න බෑ පින්වත්. කිසි දෙයකට සමාන කරන්න බෑ. දුර්ලභ දස්සනං සසර එවන් රත්නයක දැකීමත් ඊටාම දුර්ලභයි. අනෝම සත්ත්‍ය පරිභෝගං මේ රතන කියන ඒවා පරිභෝග කරන්නේ පරිහරණය කරන්නේ ඇසුරු කරන්නේ ಗುಣධර්ම නැති හීනයෝ නෙවෙයි. ඊටාම උත්තම ශ්‍රේෂ්ඨ දිව්‍ය බ්‍රහ්මාදී උත්තමයෝ තමයි පින්වත්නි මේ රතනය කියන එක පරිහරණය කරන්නේ. ඒ නිසායි කිව්වේ අනෝම සත්ත්‍ය පරිභෝගං රතනං තේන වුච්චති මෙන්න මේ කාරණා නිසා රතනය කියලා කියනවා. මොනව නිසාද? විචිත්‍රවත් භව නිසාද? මහාර්ග නිසාද? කිසිවකටත් සමකල නොහැකි නිසාද? දුර්ලභ වූ දර්ශනය නිසාද? උත්තම පුරුෂයන් විසින්ම ඇසුරු කරන නිසාද රතනය කියලා කියනවා. සක්විති රජ කෙනෙක් පහළ වෙනකොට පින්නතුනේ පහළ වෙනවා රත්නයන් 7ක්. පළවෙනි රත්නය තමයි පහළ වෙන චක්‍ර රත්නය. මේ පිළිබඳ ඉතාම ලස්සන විස්තරයක් තියෙනවා. දීඝ නිකායේ පින්නතුනේ තියෙනවා සූත්‍ර දේශනාවක් මහා සුදස්සන කියලා. මහා සුදස්සන සූත්‍රය. මේ මහා සුදස්සන කියන්නේ සක්විති රජ කෙනෙක්. සක්විති රජ කෙනෙක්. මේ මහා පින් ඇති සක්විති රජුරෝ පුර පොය දවසක පින්නතුනේ සුවඳ පැන් කල 16ක් නාලා පෙහෙවස් සමාදන් වෙලා ඊටාම ගුණ සම්පන්නව පින්නතුනේ මතුමහල් ප්‍රාසාදයට නැගලා ඉන්නකොට මේ රජුරෝ හමුවට පහළ වෙනවා පින්නතුනේ චක්‍ර රත්නය. දහසක් අර සහිත නැබ මඩුළු සහිත පරිපූර්ණ වූ චක්‍ර රත්නේ පහළ වෙනවා. මේක දැක්කම එදා ඒ රජුරවණ්ඩ හිතෙනවා මෙහෙම රත්නයක් පහළ වෙනවා සක්විති රජකම් තියෙන කෙනෙකුට. මම සක්විති රජ කෙනෙක්ද කියලා බලන්න මේ සක්විති රජුරු වම් අතින් රන් පෙන් කෙන්ඩිය අරගෙන දකුණු අතින් පෙන් ඉහිනවා චක්‍ර රත්නේට. එහෙම පෙන් ඉහලා චක්‍ර රත්නේ දකුණට යේවා කියලා පින්වත්නි කියනකොටම මේ චක්‍ර රත්නේ පින්වතුනි රජ්ජුරුවොත් සේනාවත් ඒ 90ම නික්මෙනවා. දකුණු දිශාවට පින්වතුනේ මේ චක්‍ර රත්නේ යනවා. මේ පිළිබඳ විස්තර දීර්ඝයි. සෛර කෙලවර කොට ඇති දකුණු දිශාවට යනකොට මහා ඉහළකිමුත් නෙවෙයි මහා පහළකිනුත් නෙවෙයි යදුනක් පමණ ඈතින් පින්වත්නි මේ චක්‍ර රත්නය ආකාශයෙන් එනකොට මුළු ප්‍රදේශයම පින්වතුනේ බබලන්න පටන් ගන්නවා. මුළු ප්‍රදේශයම බබලන්න පටන් ගන්නකොට ඒ ප්‍රදේශයේ යම් තාක් වූ රාජධානිවල රජවරු වෙත්නම් ඒ සියලු රටවැසියාද රජවරුද පින්වත්නි එළියට බැහැලා තමන්ගේ අවයායුධ බිමින් තියලා ඔටුනු ගලවලා බිමින් තියලා මහරජුරුවන් වහන්සේ මේ අපේ රාජධානියත් ඔබ වහන්සේම බාරගෙන අපිට අවවාද අනුශාසනා කරන්න කියලා වැඳලා රාජ්‍ය පවරනවා පින්වත්නි. චක්‍රරත්නයේ අනුභවය වම් දිශාවට යේවා කියලා අදිෂ්ඨාන කරනකොට පින්වත්නි මුළු වම් දිශාවම පින්වත්නි ධර්මයෙන් දිනනවා. චක්‍රරත්නයේ බඳුයි. ඊළඟ රත්නයේ තමයි පින්වත්නි හත්ති රත්නය. හත්ති රත්නය කියලා කියන්නේ පින්වත්නි හස්ති රාජේ. මේ හස්ති රාජයා උපෝසත කුලයට අයිති හස්ති රාජේ. ඇත් කුල 10ක් තියෙනවනේ. කාලාව කංච ගංගේයන් පණ්ඩරං තම්බ පිංගලං
ගන්ධ මංගල හේමංච උපෝසත චද්ධන්ති මේ දස කියලා මේන් උපෝසත කුලයට තමයි මේ හස්ති රත්නය අයිති වෙන්නේ පින්වත්නි. මේ හස්ති රත්නයේ ස්ථාන 7ක් මහ පොළොවේ ගෑවෙනවා. පාද 4ක්, වලිගයක්, හොඳ වැලක් දල දෙකක්. මේ ස්ථාන 7කින් මහ පොළොව ස්පර්ශ කරනවා මේ චක්‍රවර්ති රජුරුවන්ගේ හස්ති රත්නය. මේ හස්ති රත්නයේ පින්වත්නි මුළු මනින්ම සුදු පාටයි. ශ්වේත වර්ණයේ. පරිපූර්ණ මහ උස ශරීරයක්. මේ ඇත්රාජයා මේ චක්‍රවර්ති රජුරුවන්ගේ පිනටමයි ලැබෙන්නේ. ඊටාම ශීඝ්‍ර වේග ඇති ඇත්රාජයේ දවසක් ඔය සුදස්සන සූත්‍රයේ සඳහන් වෙන මහා සුදස්සන කියන චක්‍රවර්ති රජුරුවන්ට මේ හස්ති රත්නේ පහළ වුණාට පස්සේ හිතුණා පරීක්ෂා කරලා බලන්න ඕන කියලා. මේ සක්විති රජුණුකට පහළ වෙන හස්ති රත්නේද කියලා. එහෙම පරීක්ෂා කරලා බලන්න මොකද කළේ? පින්වත්නි දවසක් උදෑසන මේ හස්තිය පිටට ගොඩ වුණා. හස්තියා පිටට ගොඩ වෙලා පින්වත්නි මුහුද කෙළවර කොට ඇති මුළු මහත් ජම්බුද්වීපයේ වටේම ගිහිල්ලා උදේ කෑමට පින්නතුනේ ආපහු ආවා කියනවා පින්වත්නි කුසාවතී රාජධානියට. උදේම පිටත් වුණා. උදේ පිටත් වෙලා උදේ කෑම වේලෙනකොට ආපහු හිටපු කුසාවතී රාජධානියටම ආවා කියනවා. ඒ තරම් වේගවත් පින්වත්නි මේ ඇත්රාජයා. එහෙම හස්ති රත්නයක් පහළ වෙනවා සක්විති රජ කෙනෙකුට. ඊළඟට පහළ වෙන රත්නේ තමයි අශ්ව රත්නේ. මුළු ශරීරයම සුදු වෙච්ච, හිස කළු වෙච්ච වලාහක කුලයේ අශ්ව රත්නයක් පහළ වෙනවා සක්විති රජුරුවන්ගේ පිනට. මේ අශ්ව රත්නය පරීක්ෂා කරලා බලන්න පෙරසේම පින්වතුනේ උදෑසන අශ්වයා පිටට නැගලා මුහුද කෙළවර කොට ඇති මුළු මහත් ජම්බු ද්වීපයේ වටා පින්වතුනේ එදා සුදස්සන රජුරෝ ගිහිල්ලා ආපහු උදේ කෑම වේල කන්ද පින්වතුනේ ආවා කියනවා තමන් ඉන්න කුසාවතී රාජධානියටම. ඒ තරම් ශීඝ්‍ර ජව සම්පන්නයි මේ අශ්ව රත්නය. ඊළඟට සක්විති රජුරුවන්ගේ පිනට පහළ වෙන ඊළඟ රත්නය තමයි පින්වත්නි මණි රත්නය. මණි රත්නය කියලා කියන පින්වත්නි මාණික්කය. මේකට උදක ප්‍රසාදක මාණික්කය කියලා කියනවා. රජුරුවන්ට ඕන වුණා දවසක් මේ මාණික්කය අටපට්ටම් හැඩති මාණික්කයක්. මේ මාණික්කය පරීක්ෂා කරලා බලන්න රජුරුවන්ට ඕන වුණා. රජුරෝ මොකද කළේ? සේසතක ඉහළ පින්නතුනේ මේ මාණික්කය රඳවගෙන මහා ඝන අන්ධකාරයක් දවසක පින්නතුනේ එළියට නික්මුණා. මොනතරම් ආලෝකයක් මේ මාණික්කෙන් නික්මුණද කිව්වොත් පින්නතුනේ දා රාජධානියේ මිනිස්සු ඉර උදා වුණා කියලා වැඩ පටන් ගත්තා කියනවා පින්නතුනේ මාණික්කය එළිය නිසා. ඒ තරම් ආලෝකයක් මේ මණි රත්නයෙන් පින්වත්නි විහිදෙනවා. ඊළඟට පහළ වෙන රත්නය තමයි පින්වත්නි ඉත්ති රත්නය. ඉත්ති රත්නය කියලා කියන්නේ රජ්ජුරුවන්ගේ පිනටම පහළ වෙන ස්ත්‍රී රත්නය. රජ්ජුරුවන්ගේ බිසව. ඇය ගැන විස්තර කරනවා පින්වත්නි ඊටා කළුත් නැහැ ඊටා සුදුත් නැහැ. ඊටා මිටිත් නැහැ ඊටාම උසත් නැහැ. ඊටාම කෘෂ වෙලත් නැහැ ඊටාම මහතත් නැහැ. රජ්ජුරුවන්ට කලින් අවදි වෙනවා රජ්ජුරුවන්ට පසුවම නිදනවා. මේ සක්විත රජ්ජුරුවන්ට විටක මවක් වගේ විටක යෙහෙලියක් වගේ විටක සහෝදරියක් වගේ විටක දාසියක් වගේ මේ ස්ත්‍රී රත්නයේ පින්නතුනේ උණුසුම් කාලයේ එනකොට ගාත්‍රා සිසිල් වෙනවා. සිසිල් කාලයේ එනකොට ගාත්‍රා උණුසුම් වෙනවා කියනවා. එහෙම ස්ත්‍රී රත්නයක්
චක්‍රවර්ති රජුරුවන්ගේ පිනට පහළ වෙනවා කියනවා. ඊළඟට පහළ වෙන රත්නය තමයි පින්නතුනේ ගහපති රත්නය. ගහපති රත්නය කියලා කියන පින්නතුනේ ගෘහපතියේ කියන සිටුවරේ. මහා ධන කුවේරේ මේ චක්‍රවර්ති රජුරුවන්ගේ රාජධානියට පහළ වෙනවා. ඒ පහළ වුණාම යම් වෙලාවක රජුරුවන්ට ධනය ඕන නම් ඒ සිතන පරක්කුවට මේ ගෘහපති රත්නයේ පින්නතුනේ ධනෙ දෙනවා. දවසක් සුදස්සන රජුරුව මේ ගහපති රත්නයත් අරගෙන පින්නතුනේ නැව් නැග්ගා. පරීක්ෂා කරන්නම. නැව් නැගලා පින්නතුනේ ගංගාවේ මැදට ගියා. මහා ගංගාවන්නේ ගංගාවේ මැදට ගිහිල්ලා කිව්වා ගෘහපතිය මට දැන් ඕන කිව්වා රන් කාසි පුරෝපු කලයක්. රන් කාසි පුරෝපු මංජුසාවක් දැන් ඕන කිව්වා. ගෘහපතියා කිව්වා මහරජුරුවන් වහන්සේ ඊතරට යනකම් ඉවසන්න කිව්වා. බෑ කිව්වා. මට ඊතරට යනකම් ඉවසන්න බෑ මට දැන් ඕන කිව්වා. දැන් තමයි අවශ්‍යතාවය තියෙන්නේ කිව්වා. ඒ වෙලාවෙම මේ ගෘහපති රත්නය තමන්ගේ අතින් පින්නතුනේ ගඟේ දිය ස්පර්ශ කළා. ස්පර්ශ කරලා පින්නතුනේ ගත්ත රන් කාසි පුරෝපු පසුම්බියක්. මෙන්න රජුරුවන් වහන්සේ මේක ඇද්ද කියලා ඇහුවා. මේ අන් කවර කාරණයක්වත් නෙවෙයි පින්නතුනේ පෙර පුරුදු වශයෙන් ඇතිවෙච්ච 이르දියකින් මේ 이르දියෙන් නිදන් ඇති සියලු තැන් පින්වත්නි ගෘහපති රත්නය දන්නවා. ඒ නිසා එහෙම ගෘහපති රත්නයක් පහළ වෙනවා. ඊළඟට පහළ වෙන රත්නය තමයි පරිනායක රත්නය. පරිනායක රත්නය කියලා කියන පින්වත්නි වැඩිමහල් පුතා මේ රජුරුවන්ගේ සියලු දේවල් වලට අනුග්‍රහ කරන උපකාර කරන ඊටාම ජව සම්පන්න කීකරු වූ පුත්‍ර රත්නය. සියලු බර පියා වෙනුවෙන් වැඩිමහල් පුතා දරනවා. සියලු බර දරාගෙන ඊටාම සුවෙන් ඉන්න චක්‍රවර්ති රජුරුවන්ට ඉද සලසන්නේ මේ පරිනායක රත්නයයි. මේ කාරණා ටික විස්තර වෙනවා පින්නතුනේ සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ තියෙනවා චක්‍රවර්ති කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ මේ කාරණා සඳහන්. දැන් ඔබට මම කිව්වා දීඝනිකායේ තියෙනවා මහා සුදස්සන කියලා සූත්‍රයක්. සුදස්සන කියලා සක්විති රජ කෙනෙක් ගැන. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට වදාලා නුඹට හිතෙන්න පුළුවන් ආනන්ද එදා ඒ සුදස්සන කියන්නේ වෙන කවුරුත් කියලා. නෑ එදා සුදස්සන නම් සක්විති රජ වුණේ ලෞතුරා සම්මා සම්බුදු වෙච්ච මමයි කිව්වා. මේ විදිහට දීර්ඝ විස්තරයක් එදා සුදස්සන මහ රජව විඳපු සැප සම්පත් පහළ වෙච්ච මහා සැප පැවතුම් මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා සුදස්සන සූත්‍රයේ ඉවල කරේ කොහොමද? එහෙත් අද ඒ සියල්ල ඉවරයි. ආනන්දය සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කිව්වා. ඒ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කිව්වා. අර සක්විති රජ කෙනෙක් වෙලා තමන් වහන්සේ ඉඳලා ඒ පහළ වෙච්ච සියලු දේවල් නිත්‍ය වුණාද? නිත්‍ය වුණේ නැහැ. ඒ හැම එකක්ම අනිත්‍යයි කිව්වා. එතකොට දැන් හිතන්න බලන්න සංසාරේ ඇලෙනවා නම් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කොහොම සම්පත් තිබුණද පින්නතුනේ ඇලිලා ඉන්න? සසර වඩනවා නම් කොහොම සම්පත් තිබුණද පින්නතුනේ ඇලිලා ගැලිලා සසර වඩන්න? මෙහෙම සංසාර ගමනේ මොන තරම් නම් සම්පත් පින්නතුනේ අපි වෙනුවෙන් උන්වහන්සේ අත්හැර ලැබිලා තියෙනවද බලන්නකෝ. සුළුපටු නෑනේ. අර සුකුමාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ මහණෙනි මගේ පිය මහ රජුරෝ වෙච්ච සුද්ධෝදන මහ රජුරුවන්ගේ මාලිගේ දැසිදස් කම්කරුවන්ට පවා දුන්නේ ඇල්හාලේ බත් මස් ව්‍යංජනයක කිව්වා. එතකොට මේක දේශනා කළේ ඇයි? මගේ මහ රජුරුවන්ගේ මාලිගේ කණ්ඩ දෙන්නේ මෙහෙමයි කියලා කියන්නද? නෑ. එහෙනම් මොකටද? කාරණයක් හිතා ගන්න. මොකද්ද? දැසිදස් කම්කරුවන්ට දුන්නේ ඇල්හාලේ බත් මස් ව්‍යංජන එකනම් එදා ඒ සුද්ධෝදන මහ රජුරුවන්ගේ පුතා වෙච්ච මං කොහොම සැපයක්
විඳින්නේ නැද්ද? අපිට හිතා ගන්නවත් පුළුවන්ද? අපිට හිතා ගන්නවත් බෑ පින්නොත්. කොහොම සැපයක් විඳින්නේ නැද්ද? එහෙම සැපයක් වින්දානම් කොහොම සැපයක් උන්වහන්සේ අත්තරින්නේ නැද්ද? නේ? එහෙම සැප වින්දානම් උන්වහන්සේ කොහොම සැපයක් අත්තරින්නේ නැද්ද? අපේ නිවන පිණිස. එතකොට මේ අපි අත්තර ගන්න බැරුව ඉන්නේ මොන සැපයක්ද? අපි පින්වත්නි ලාමක හීන දේවල් ටිකක් අල්ලගෙනනේ මේ සසර වඩන්නේ, සතර අපායේ පුරවන්නේ. ඊටාම හීන ලාමක තුච්ඡ දේවල් ටිකක් අතහැර ගන්න බැරුව තමයි පින්වත්නි අපි මේ සතර අපායේ පුරවන්නේ. බුදුරජාණන් වහන්සේ සංසාරේ කොහොම දේවල් අත්හැරලාද? පින්වත්නි මේ විදිහට සක්විති රජ කෙනෙක් පහළ වෙනකොට සප්ත රත්නයක් පින්නතුනේ ලෝකේ පහළ වෙනවා. අන්න ඒ වගේ තමයි කිව්වා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවේ පහළ වෙනකොට සප්ත බොජ්ජංග ධර්ම පහළ වෙනවයි කිව්වා. සක්විති රජ කෙනෙක් පහළ වෙනකොට සප්ත රත්නයක් පහළ වෙනවා. ලෝතුරා බුදුවරයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකොට සප්ත බොජ්ජංග ධර්ම පහළ වෙනවයි කිව්වා. සති සම්බොජ්ජංග රතනස්සාති ආදීසු සරික්ඛතෝ එවං වේදිතබ්බෝ. සක්විති රජ කෙනෙක් පහළ වෙනකොට ඒ පහළ වෙන සප්ත රත්නයත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකොට පහළ වෙන සප්ත බොජ්ජංග ධර්මත් කොහොමද සමාන වෙන්නේ කියන එක හරි ලස්සනයි. මේ සප්ත බොජ්ජංග ධර්ම වලට සප්ත රත්නයන් ගැලපෙන්නේ කොහොමද? සැසඳෙන්නේ කොහොමද? පළවෙනිම රත්නේ තමයි සක්විති රජ කෙනෙක් පහළ වෙනකොට චක්‍ර රත්නය. සියල්ලටම ප්‍රථම පහළ වෙන්නේ රාජධානිය මුලින්ම දිනා දෙන්නේ මොකද්ද? චක්‍ර රත්නේ. බොජ්ජංග ධර්ම වල පළවෙනි එක සති සම්බොජ්ජංගය. මේ දෙක කොහොමද ගැලපෙන්නේ? යතේව හි චක්කවත්තිනෝ චක්කරතනං සබ්බ රතනානං පුරේ චරං. සක්විති රජ කෙනෙකුට තිබෙන්නා වූ පහළවන්නා වූ චක්‍ර රත්නය සබ්බ රතනානං පුරේ චරං. සියලු රතනයන්ටම పూర్ව වෙන, පෙරටු වෙන රත්නයයි. නේද? සියලු රත්නයන්ටම මුල් රත්නය වෙන්නේ මොකද්ද? චක්‍ර රත්නය. ඒක ලැබුණාට පස්සේනේ පින්වත්නි මණි රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය ආදී සියලු රත්නයන් පහළ වෙන්නේ චක්‍ර රත්නයේ පහළ වීමෙන් පස්සේ. චක්‍ර රත්නයේ පහළ වීමෙන් තමයි ඒ රජුරෝ චක්‍රවර්ති රජෙක් හැටියට පින්වත්නි අභිෂේක වෙන්නේ. මේ චක්‍ර රත්නයේ පහළ වෙච්ච කාලේ පින්වත්නි වෙන කිසිම දේවස්ථානයක් නැහැ කියනවා මිනිස්සුන්ට පුදන්න. ඒ සමයේ සියලු පුද සත්කාර කරන්නේ චක්‍ර රත්නයට. ඒ තරම් පූජනීයයි. ඒ කාලේ කිසිම විදිහක දේවාලයක්වත් එහෙම මිනිසුන්ගේ වැඳුමක් පිදුමක් වෙන තැනකට නැහැ. සක්විති රජ කෙනෙක් පහළ වුණාම පින්වත්නි සියලු රටවැසියෝ වඳින්නේ පුදන්නේ පින්වත්නි චක්‍ර රත්නයට. මේ සියලුම රත්නයන්ට పూర్වයෙහිම පහළ වෙන සියල්ල දිනා දෙන රත්නය මොකක්ද එතකොට? චක්‍ර රත්නයයි. අන්න ඒ වගේ කියනවා. ඒවං සති සම්බොජ්ජංග රතනං සබ්බේසං චතුභූමක ධම්මානං කුරේ චරಂತಿ. අන්න ඒ වගේ සති සම්බොජ්ජංග රතනං සති සම්බොජ්ජංග රත්නය සබ්බේසං සියලුම චතුභූමක ධම්මානං පුරේ චරං. චතුභූමක ධර්මයන්ට පෙරටුයි. මොනවද මේ චතුභූමක කියන්නේ? කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය සහ ලෝකෝත්තර භූමිය. මේ සියලු දේවල් වලටම පෙරටු වෙන්නේ පින්වත්නි සිහිය. නේද? මේ සියලු දේවල් වලටම පින්වත්නි පෙරටු වෙන්නේ සිහියයි.
මේ සති කියන සම්බොජ්ජංගය පින්වත්නි ලෝකෝත්තර මගඵල ලැබීම පිණිස විතරක් නෙවෙයි. ලෞකික ධානාදී ඉපදවීම පිණිසත් වුමනා ටිකනේ. ඒ නිසා චතුභූමක ධර්ම වන මේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය සහ ලෝකෝත්තර භූමිය කියන මේ ස්ථානයන් හතරටමපත් වෙන්න සියල්ලටම පෙර මුදුන් පැමිණෙන්න ඕන කාරණේ තමයි පින්වතුනි සති සම්බොජ්ජංගය. ඒ සති සම්බොජ්ජංගය උපදින් නැතිව වැඩින් නැතිව ඊතුරු බොජ්ජංග ධර්ම වැඩෙන්න ක්‍රමයක් නැහැ. සියලුම අනික් රතනයන්ට పూర్වෙහි එන නිසා පුරේ චරණට්ඨේන චක්කවත්ති රඤ්ඤෝ චක්කරතන සදිසං හෝති. මුලින්ම එළඹෙන නිසා පින්වත්නි සමානයි කියනවා චක්‍ර රත්නයත් සති සම්බොජ්ජංගයත්. සති සම්බොජ්ජංගය වැටහුණද? ඊළඟ රත්නය තමයි පින්වත්නි සක්විති රජ කෙනෙක් පහළ වෙනකොට මොකද්ද? හස්ති රත්නේ. එතකොට පින්වත්නි බුදු කෙනෙක් ලෝක ධාතුවේ පහළ වෙනකොට පහළ වෙන්නේ ඊළඟ සම්බුද්ධංගයේ තමයි පින්වත්නි ධම්ම විචය කියන සම්බුද්ධංගය. මේ දෙක සම වෙන්නේ කොහොමද? චක්කවත්තිනෝච රතනේසු මහා කායූපපන්නං විපුලං මහන්තං හත්ති රතනං. චක්‍රවර්ති රජෙකුගේ රතනයන්ගෙන් මහා කායූපපන්නං මහත් වූ කයක් දරන්නේ හස්ති රත්නයයි. හස්ති රත්නේනේ විශාලම මහත් වූ කයක් දරනවා හස්ති රත්නේ. ඊළඟට කියනවා අච්චුග්ගතං උස්සම වෙන්නේ හස්ති රත්නයයි. විපුලං මහන්තං මහත් වෙන්නේ විශාල වෙන්නේ හස්ති රත්නයයි. ඉදම්පි මෙසේම ධම්ම විජය සම්බොජ්ජංග රතනං මහන්තං ධම්මකායූපපන්නං. ධම්ම විජය සම්බොජ්ජංගය ධර්මකායෙන් මහා වෙනවා. ධර්මකායෙන් මහත් වෙනවා. විපුලං මහන්තං හත්ති රතනං. හස්ති රත්නයේ වගේම උස් වෙනවා මහත් වෙනවා. චක්‍රවර්ති රජුරුවන්ගේ හස්ති රත්නය රූපකයෙන් විශාල වෙනකොට බුදු කෙනෙක් පහළ වෙනකොට පහළ වෙන ධම්මවිචේ සම්බුද්ධංගය ධර්මකායෙන් විශාල වෙනවා. පැහැදිලි නේද? හස්ති රත්නයේ රූපකායෙන් විශාල වෙන්නේ ධම්මවිචේ සම්බුද්ධංගය ධර්මකායෙන් තමයි පින්වත්නි විශාල වෙන්නේ. ධර්මකායෙන් මහත් වෙනවා. ඇයි ධම්ම විචේ කියන්නේ පින්වත්නි ධර්මයේ විමසනවා කියන එකනේ. ස්කන්ධ ධාතු ආයතන ආදී සියල්ල නුවණින් විමසන්නේ පින්වත්නි ධම්ම විචේ සම්බුද්ධංගය නිසා. ඒ හේතුවෙන් ධර්මකායෙන් මහත් භාවයටපත් වෙනවා. ඊළඟට පින්වත්නි සක්විති රජ කෙනෙක් පහළ වෙනකොට රත්නය අශ්ව රත්නය. ඊළඟට බුදු කෙනෙක් පහළ වෙනකොට පින්වත්නි පහළ වෙන බොජ්ජංගය තමයි මොකද්ද? විරිය සම්බොජ්ජංගේ. ඒක කොහොමද සමාන වෙන්නේ? චක්කවත්තිනෝ අස්ස රතනං සීගං ලහු ජවං. මේ චක්‍රවර්ති රජුරුවන්ගේ අශ්ව රත්නය සීගං. තාම ශීඝ්‍ර වේග තියෙනවා. ඊටාම ජව සම්පන්නයි. ඉදම්පි විරිය සම්බොජ්ජංග රතනං සීගං ලහු ජවಂತಿ. එසේම විරිය සම්බුද්ධංගයෙන් තමයි පින්වත්නි මේ ධර්ම මාවතේ ශීඝ්‍ර භාවය ජවය කියන එක සපයලා දෙන්නේ. බලන්නකො මොන තරම් ලස්සනද කියලා. මේක තියෙන්නේ චක්කවර්ති සූත්‍ර අට කතාවේ. චක්‍රවර්ති රජුරුවන්ගේ අශ්ව රත්නය ශීඝ්‍ර ගමන් තියනවා වගේ පින්වත්නි මේ බොජ්ජංග ධර්ම අතර වීරය පින්වත්නි ඒ බොජ්ජංග ධර්ම වැඩිීමේ ධර්මමාවත දියුණු කිරීමේ වේගය වැඩි කරනවා. ජවය වැඩි කරනවා.
විරිය සම්බුද්ධංගය ඒ නිසා ඒ වගේ කියනවා. ඊළඟට සක්විති රජ කෙනෙක් පහළ වෙනකොට පින්නතුනේ මණි රත්නය බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකොට පීති සම්බුද්ධංගය චක්කවත්තිනෝ මණි රත්නං අන්ධකාරං විදමති ආලෝකං දස්සේති චක්‍රවර්ති රජුරුවන්ගේ මණි රත්නේ පින්වත්නි අඳුර දුරු කරනවා ආලෝකය දක්වනවා. ඉදම්පි පීති සම්බොජ්ජංග රතනං තාය ඒකාන්ත කුසලතා කිලේසන්දකාරං විදමති. අන්න ඒ වගේ පීති සම්බොජ්ජංගය ඒකාන්ත කුසලතාවයන් ඇති කිරීම තුලින් ක්ලේශාන්ධකාරය නසනවා. සක්විති රජුරුවන්ගේ මණි රත්නයේ අන්ධකාරය නසනවනේ. අන්න ඒ වගේ මේ ප්‍රීති සම්බුද්ධංගයෙන් කරන්නේ කෙලෙස් ධර්මයන් නසනවා පින්වත්නි. ඒ නිසාමනේ ප්‍රීතිය උපදින්නේ. කෙලෙස් ධර්ම යටපත් වීමෙන්ම තමයි පින්වත්නි ප්‍රීතිය උපදින්නේ. කෙලෙස් ධර්ම නැතිවීමෙන් නෙමෙයි. ක්ලේශ ධර්මයන් දුරු කිරීමෙන්, ඒ කියන්නේ ක්ලේශ ධර්මයන් යට කිරීමෙන් තමයි පින්වත්නි බලවත් ප්‍රීතියක් එහෙම උපදින්නේ. ඒ නිසා මණි රත්නයත් ප්‍රීති සම්බුද්ධංගයත් සමානයි කියනවා. ඊළඟට කියනවා සක්විති රජ කෙනෙක් පහළ වෙනකොට පහළ වෙනවා ඊළඟ රත්නය ඉත්ති රතනං. අන්න ඒ වගේ කියනවා බුදු කෙනෙක් පහළ වෙනකොට පස්සද්ධි සම්බුද්ධංගය. චක්කවත්තිනෝ ඉත්ති රතනං කාය චිත්තද රතං පටිප්පස්සම්භේති පරිලාහං වූප සමේති. සක්විති රජෙක් පහළ වෙනකොට පහළ වෙන ස්ත්‍රී රත්නේ රජුරුවන්ගේ කාය චිත්ත තැවීම් දුරු කරනවා. දැවීම් දුරු කරනවා. දාහේ සංසිඳුනවා. ඉදම්පි පස්සද්ධි සම්බොජ්ජංග රතනං කාය චිත්තද රතං පටිප්පස්සම්භේති පරිලාහං වූප සමේති. ඒ වගේම පස්සද්ධි සම්බොජ්ජංගයත් සිත කය දෙක සංසිඳුවනවා. නේද? පස්සද්ධිය කියන්නේ මේකනේ. කාය පස්සද්ධි සහ චිත්ත පස්සද්ධි කියලා පින්නොත්නේ කය සිත දෙක සංසිඳ වීමනේ. ඒ නිසා ස්ත්‍රී රත්නය වගේ කියනවා. ඊළඟට කියනවා චක්කවත්තිනෝ ගහපති රතනං ඉච්ඡිතිච්ඡිත්තක්ඛනේ. චක්‍රවර්ති රජුරුවන්ගේ ගහපති රත්නය ඉච්ඡිතක්ඛනේ කැමැති වන ක්ෂණයෙහි ධන දානේන වික්කාමං වික්කේපං පච්චින්දිත්වා. ධනය දීමෙන් සිතේ වික්ෂේපය නැති කරලා දානවා. චිත්තං ඒකග්ගං කරෝති. හිත ඒකඟ කරනවා. දැන් යම් වෙලාවක ධනයක් ඕන වුණොත් ඒ වෙලාවට ලබන්න ධනයක් නැත්තම් පින්නතුනේ හිත කම්පා වෙනවද නැද්ද? හිත කම්පා වෙනවා. හිත සැලෙනවා. එතකොට චක්‍රවර්ති රජුරුවන්ගේ මේ ගෘහපති රත්නයේ ස්වභාවය ඕන වෙලාවට ඒ ධනෙ දෙනවා. ඒ නිසා රජුරුවන්ට කිසිම විදිහකින් තැවීමක් නැහැ. අන්න ඒ වගේ කියනවා ඉදම්පි සමාධි සම්බොජ්ජංග රතනං. අන්න ඒ වගේ සමාධි සම්බොජ්ජංගය මේ ශාසනයේ යම්කිසි එකඟ භාවයකින් කුසලය පිනිස පින්වත්නි සිතේ එකඟ භාවය හදලා දෙනවා. සමාධියෙන් කරන්නේ සිතේ එකඟ කරන එකනේ. ගෘහපති රත්නයේ ධනය දීමෙන් සිතේ එකඟ භාවය හදලා දෙනවා වගේ සමාධි සම්බොජ්ජංගයත් කර්මස්ථානයේ වැඩිම පිනිස පින්නතුනේ සිතේ එකඟ භාවය හදලා දෙනවා. ඊළඟට කියනවා චක්කවත්තිනෝච පරිනායක රතනං සබ්බත්ත කිච්ච සම්පාදනේන අපෝස්සුක කතං කරෝති. චක්‍රවර්ති රජුරුවන්ගේ පරිනායක රත්නේ පහළ වීමෙන් සබ්බත්ත කිච්ච සම්පාදනේන සියලු කටයුතු සම්පාදනය කිරීමෙන් අපෝස්සු කතං කරෝති. රජුරුවන්ගේ තියෙන වැඩ අඩු කරලා පහසුවක් සලසනවා. අන්න ඒ වගේ උපේක්ඛා සම්බුද්ධංගය ඇතිවීමෙන් ලීනුද්දච්ඡතෝ මෝචෙත්වා පයෝග මජ්ජත්තේ තපයමානං අපොස්සුක්ඛතං කරෝති තී.
කුසීතකමත් අධික මාත්‍ර විසිරීමක් කියන මේ දෙකම අයින් කරලා මේ ධර්ම මාවතේ මදහත් බව තුල තියලා පින්නතුනේ සහනයක් සලසල දෙනවා. හරියට පරිනායක රත්නේ වගේ. එතකොට දේශනාවේ මේ සප්ත බොජ්ජංග ධර්මත් ඊළඟට පින්වත්නි සක්විති රජ කෙනෙකුට පහළ වෙන සප්ත රත්නේනුත් මෙන්න මේ කාරණා වලින් සමානයි කියලා සංසන්දනය කරලා දක්වලා තියෙනවා. පින්වත්නි ඊළඟට හිතන්න වටිනවා පින්වත්නි කුමන කාරණයක් නිසා මේ බොජ්ජංග ධර්ම ඇති වෙයිද? කුමකින් මේ බොජ්ජංග ධර්ම ඇති වෙයිද? බොජ්ජංග ධර්ම එකින් එක හඳුනා ගන්න කලින් අපි වටහා ගන්න ඕන කාරණේ ඊළඟට ඒක. පින්වත්නි සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තයේ සූත්‍රයේ නම ආදිච්ච කියලා සූත්‍රයක්. මේ ආදිච්ච සූත්‍රයේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආදිච්චස්ස භික්ඛවේ උදයතෝ ඒතම් පුබ්බංගමං ඒතං පුබ්බ නිමිත්තං. මහණෙනි සූර්යෝදය කියන එකට පුබ්බ නිමිත්ත పూర్ව නිමිත්ත එහෙමත් නැත්නම් පෙර නිමිත්ත තමයි මොකද්ද? අරුණෝද්ගමනය. අරුණලු වැටීම. ඒ අරුණලු වැටීම පෙර නිමිත්තක් ඉර උදා වෙන බවට නේද? අන්න ඒ වගේ කියනවා ඒව මේවකෝ භික්ඛවේ භික්ඛුනෝ සත්තන්නං බොජ්ජංගානං උපාදාය ඒතං පුබ්බංගමං ඒතං පුබ්බ නිමිත්තං. අන්න ඒ වගේ මහණෙනි යම් කිසි කෙනෙක් සප්ත බොජ්ජංග ධර්මයන් උපද්දවනවා නම් ඒ සප්ත බොජ්ජංග ධර්ම උපදින බවට පෙර නිමිත්ත මොකද්ද? යදිදං කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රතාවයයි කියනවා. මහණෙනි යම් අරුණෝද්ගමනයක් අරුණලු වැටීමක් සූර්යෝදයට පෙර නිමිත්ත වෙනවද? අන්න ඒ වගේ මහණෙනි යමෙක් සප්ත බොජ්ජංග ධර්මයන් උපද්දවනවා නම් එසේ උපද්දවන බවට පෙර නිමිත්ත තමයි කියනවා කල්යාණ මිත්‍රතාවය. කල්යාණ මිත්තස්සේ තම් භික්ඛවේ භික්ඛුනෝ පාටිකංකං. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන කෙනාම ඕන බලාපොරොත්තු වෙන්න මොකද්ද? සත්ත බොජ්ජංගේ භාවෙස්සති සත්ත බොජ්ජංගේ බහුලීකරිස්සති. සප්ත බොජ්ජංග ධර්ම වඩනවා කියන එක සප්ත බොජ්ජංග ධර්මයන් දියුණු කරනවා කියන එක කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන කෙනෙක්ම තමයි බලාපොරොත්තු වෙන්න ඕන. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතිනම් කල්යාණ මිත්‍ර සම්පත්තිය නැති කෙනෙක් තුල සප්ත බොජ්ජංග ධර්ම උපදිනවා කියන එකවත් වැඩෙනවා කියලා එකවත් වෙන්නේ නැහැ, බලාපොරොත්තු වෙන්නත් බෑ. පේනවද පින්නතුනේ? ඒකනේ තථාගතයන් වහන්සේ වදාළේ මහණෙනි මේ මුළු මහත් ශාසනය පිහිටලා තියෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩ කියලා. කොච්චර දෙයක්ද බලන්නකො වෙනත් නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලැබෙනවා කියන එකනේ. සප්ත බොජ්ජංග ධර්ම උපදිනවා එතනින්. පින්වත්නි දේශනාවේ කියනවා පින්වත්නි අජ්ජත්තිකං භික්ඛවේ අංඝන්ති කරිත්වා නාඤ්ඤං ඒකං ගම්පි සමනුපස්සාමි සත්තන්නං බොජ්ජංගානං උපාදාය. මහණෙනි මේ සප්ත බොජ්ජංග ධර්මයන් උපදින්නේ යමක් අංග කරගෙන නම් සප්ත බොජ්ජංග ධර්ම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස පවතින නුවණට අංග වෙනවනේ. ඒ සප්ත බොජ්ජංග ධර්මයන් ඇතිවීම පිණිස යම් අංගයක් හේතු වෙනවා. අන්න ඒ අංගයන් අතර කිසි දෙයක්වත් දකින්නේ නැහැ කියනවා. යතයිදම් භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ මනසිකාරේ තරං.
වැටහුණා නේද? චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතින නුවණට අංග වෙන්නේ සප්තබොජ්ජංග ධර්ම. සප්තබොජ්ජංග ධර්ම ඇතිවීම පිණිස යම් අංගයක් හේතු වෙනවා නම් එසේ හේතු වන අංග අතර යෝනිසෝ මනසිකාරය බඳු වෙනස් කිසිම අංගයක් තථාගතයන් වහන්සේ බුදු ඇසින් දකින්නේ කියනවා. ඒ තරම් යෝනිසෝ මනසිකාරය මේ ගුණධම් වැඩිමෙහි ප්‍රමුඛයි පින්වතුනේ. ගුණධම් වැඩිමෙහි අංගයි. යෝනිසෝ මනසිකාර සම්පන්නස්සේ තම් භික්ඛවේ භික්ඛුනෝ පාටිකංකං සප්ත බොජ්ජංගේ භාවිස්සති සප්ත බොජ්ජංගේ බහුලීකරිස්සති. යෝනිසෝ මනසිකාර සම්පන්න භික්ෂුවක්ම බලාපොරොත්තු වෙන්න කියනවා. සප්ත බොජ්ජංග ධර්ම උපද්දවනවා කියන එකත් උපද්දවපු සප්ත බොජ්ජංග ධර්ම වඩනවා කියන එකත්. යෝනිසෝ මනසිකාර සම්පන්නම භික්ෂුවක් විසින් බලාපොරොත්තු වෙන්න ඕන කියනවා. ගිහි ඔබද පැවිදි මමද කියලා නෑ පින්වත්නි. යෝනිසෝ මනසිකාරේ නැත්තම් ශාසනයේ ಗುಣ වැඩෙනවා කියලා එකක් නෑ. කෙලෙස්මයි වැඩෙන්නේ. ඇයි? යෝනිසෝ මනසිකාරේ නැති හැම නිමේෂයකම ගත වෙන්නේ පින්වත්නි අයෝනිසෝ මනසිකාරේ. මේ කාරණේ සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ පින්වත්නි සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේ නම අංග කියන සූත්‍රය. සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ චක්කවර්ති වග්ගයේ අංග සූත්‍රය. පින්වත්නි මේ චක්කවර්ති වග්ගයේම සංයුත්ත නිකායේ තියෙනවා අදලිද්ද කියලා සූත්‍රයක්. දලිද්ද සූත්‍රය කියලා එකකුත් තියෙනවා. අදලිද්ද සූත්‍රය කියලා එකකුත් තියෙනවා. අදලිද්දෝති බන්තේ උච්චති. වික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි අදලිද්ද කියලා කියනවා. අදලිද්ද කියන්නේ දිලිඳු නැති කියලා කියනවා. දුප්පත් නැති කියලා කියනවා. කිත්තාව තානුකෝ බන්තේ අදලිද්දෝති උච්චති. කොපමණ කාරණේකින් ස්වාමීනි දිලින්දෙක් නොවනවද මේ ශාසනය කියලා හුවා. දුප්පතෙක් වෙන්නේ නැත්තේ කොච්චර කාරණේකින්ද කියලා හුවා මේ ශාසනය. සත්තන්නං කෝ බික්ඛු බොජ්ජංගානං භාවිතත්තා බහුලී කතත්තා අදලිද්දෝති උච්චති. මහණෙනි යම් භික්ෂුවක් බොජ්ජංග ධර්ම 7ක් වැඩුවනම් බහුල වශයෙන් වැඩුවනම් මේ බොජ්ජංග ධර්ම 7යි. ඒ බොජ්ජංග ධර්ම 7 වැඩුවොත් බහුල වශයෙන් වැඩුවොත් අන්න ඒසේ වඩපු කෙනාට දිලින්දෙක් නෙවෙයි දුප්පතෙක් නෙවෙයි කියලා කියනවා කිව්වා. දැන් මේ ධර්ම වැඩෙන්නේ නැත්නම් ඔබත් මමත් මේ ශාසනය ඇතුලේ දුප්පතෙක්. ශාසනය ඇතුලේ දුප්පතෙක්. මගඵල ලබන්න බෑනේ. ඒ දුප්පත්කම නිසාම. පින්වත්නි මේ සප්ත බොජ්ජංග ධර්ම කියනවා ඊටාම වැදගත් පින්වත්නි. මේ සප්ත බොජ්ජංග ධර්ම ලෝකෝත්තර ඵල උපදවා ගන්නත් ඕන. ඒ වගේම තමයි ලෞකික රූපාවචර අරූපාවචර ධාන ලැබීමටත් පින්වතුනේ බොජ්ජංග ධර්ම වැඩෙන්න ඕන. ඒ නිසා මේ සප්ත බොජ්ජංග ධර්ම අතිශයින්ම පින්වත්නි වැදගත්. මේ සප්ත බොජ්ජංග ධර්ම වැඩුවොත් වඩන්නේ කවුද? මේ සප්ත බොජ්ජංග ධර්ම වැඩුවොත් වඩන්නේ කවුද? සේයතාපි භික්ඛවේ යේකේචි පානා චත්තාරෝ ඉරියාපතේ කප්පෙන්ති. යම්සේද මහණෙනි යම්සේ යම්තාක් වූ ප්‍රාණීන් චත්තාරෝ ඉරියාපතේ කප්පෙන්ති. සතර ඉරියව්වෙන් කාලය ගෙවනවා නම් කාලේන ගමනං එක කාලයක එක වේලාවක ඇවිදිමින් කාලේන ඨානං තව වේලාවක
නිකම්ම හිටගෙන ඉන්නවා. කාලේන නිසජ්ජං තවත් කාලයක ඉඳගෙනත් ඉන්නවා. කාලේන සෙය්‍යං එක කලෙක නිදාගෙනත් ඉන්නවා. මේ මොන සතර ඉරියව් මොන සත්වයා පැවැත්වුවත් එක කාරණයක් පොදුයි. මොකද්ද ඒක කාරණේ? ඒ සෑම සතර ඉරියව්වක්ම සෑම සත්වයකම පවත්වන්නේ සබ්බේතේ පඨවින් නිස්සාය පඨවියං පතිට්ඨාය. මේ මහ පොළොව නිසාමයි මේ මහ පොළොවේ පිහිටලමයි. ඔබ මම ඇතුළු යම්තාක් වූ සත්වයෝ යම් යම් ඉරියව්වක් පවත්වනවා නම් හිටගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්නවා නම් නිදිනවා නම් ඇවිදිනවා නම් මේ මොනවා කළත් මොන කෙනා ඒ හැම කෙනෙක්ම කරන්නේ මහ පොළොවේ පිහිටලාද නැද්ද? මහ පොළොවේ පිහිටලා. මහ පොළොවේ පිහිටන්න නැතුව කරන්න බෑ. මහ පොළොවේ පිහිටන්න නැතුව කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ ඒව මේව කෝ භික්ඛවේ භික්ඛෝ එලෙසින්ම මහණෙනි මේ ශාසනයේ භික්ෂුව සීලං නිස්සාය සීලේ පතිට්ඨාය සප්ත බොජ්ජංගේ භාවේති සත්ත බොජ්ජංගේ බහුලී කරෝති. එසේම මහණෙනි මේ ශාසනයේ භික්ෂුව සීලයක පිහිටාගෙනම සීලයම පිහිට කරගෙන සප්ත බොජ්ජංග ධර්ම වඩනවා බහුල වශයෙන් වඩනවා. එතකොට මේ මොකද්ද කියන්නේ? මහ පොළොව නැත්තම් යම් සත්වයක් ඇවිදින්නේ වගේ නිදන්නේ වගේ පිහිටන්නේ වගේ සීලේ නැත්තම් මොන ශ්‍රාවකයා වුණත් පින්නතුනේ සප්ත බොජ්ජංග ධර්ම වඩනවා කියලා එකක් නැහැ. නේ. සීලයක පිහිටලමයි පින්වත්නි සප්ත බොජ්ජංග ධර්ම වඩනවා කියලා එකක් තියෙන්නේ. සීලයමයි. එතකොට බලන්නකො පින්වත්නි මේ ශාසනයේ ක්‍රමිකව ගැඹුරට යන ශාසනයක් නේ පින්වත්නි. මේ ශාසනයේ මගඵල ලැබීම දක්වා යන ගමනේදී සීලය අතිශය වැදගත් පින්වත්නි. සීලය නැත්තම් කර්මස්ථානයක් ලබාගත්තු යෝගාවචරයෙකුට සිත එකඟ කරනවා කියන එක පින්වත්නි කරන්න බෑ. සීලයක් වමනා වෙන්නේ ඇයි පින්වත්නි භාවනාවට? භාවනාවක් ආරම්භ කරනකොට පින්වත්නි සිත්හි උපදින නීවරණ ධර්ම තියෙනවා කීයද? 5ක්. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ධය, උද්ධච්ච කුක්කුච්චේ සහ විචිකිච්ඡාව. මේන් හතරවැනි නීවරණ ධර්මය උද්ධච්ච කුක්කුච්ච මෙන්න මේ නීවරණ ධර්මයෙන් රැකෙන්න නම් සීලය නැතුව බෑ පින්වත්නි. භාවනාවට පෙර සීලය අලුත් කරගන්න පිරිසිදු කරගන්න කියලා කියන්නේ ඒ සීලය නැති කෙනා භාවනාව ආරම්භුවොත් උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණයට අහු වෙනවමයි. ඒ නීවරණෙන් රැකෙන්න තමයි පින්වත්නි සීලයක පිළිපදන්න කියන්නේ. එතකොට මේ සප්ත බොජ්ජංග ධර්ම වඩනවා නම් ඒ වඩන්නෙම පින්නතුනේ ඒ කාන්තෙන්ම සීලවන්තයි. සීලයක පිහිටපු කෙනෙක්. ඒ සීලයෙන් තමයි මේ ගමන නිර්වුල්ව පින්වත්නි ඉදිරියට යන්නේ. සීලවන්තයෙක්මයි පින්වත්නි එතකොට සප්තබොජ්ජංග ධර්ම වඩන්නේ. පින්වතුනි අදට දේශනාවට යෙදී තිබෙන කාල සීමාව නිමාවටපත් වීමේ හේතුවෙන් අද සප්තබොජ්ජංග ධර්ම ඇසුරින් පැවැත් වූ දේශනාව නිමාවටපත් කරනවා. මෙතෙන් සිට මේ දේශනාවේ ඉතිරිය ඔබට මෙලෙසම ශ්‍රවණය කරන්නට ඉඩ අවකාශ සැලසෙනවා ඇති. පින්වතුනි ඔබ සියලු දෙනාටම මෙතෙක් කළ මේ සියලු කුසල් උතුම් නිවන පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් සියලු උදාාරතර කුසල ධර්මයෝ
අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් නමින් ඔබේ මියගිය සියලුම ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන් වෙත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. අදත් මේ දේශනාව සංවිධානය කළේ අපේ පින්වත් හේමක ඩයස් මහත්මයාණන්. ඒ වගේම දේශකයාණන් වහන්සේ වැඩම කරවීමෙහි දායකත්වයන් මේ පින්වත් කමානී මායාදුන්නේ මෑණියන් සහ රුක්ලන්ත මායාදුන්නේ පියතුමන් කියන දෙපළක් දරනවා. ඒ වගේම දේශනාව ලෝකේ පුරා විසුරුවා හැරීමේ දායකත්වයක් සත්පුරුෂ පින්වත් පිරිසක් විසින් දරනවා. ඒ පින්වන්ත සියලු දෙනාටම සුවසේ උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දාණය හේතු වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගනිමු. වැඩමවා වැඩ සිටින ගෞරවනීය අපේ පින්වත් ස්වාමින් වහන්සේටත් ඒ වගේම මෑණියන් වහන්සේටත් දුර්ලභ වූ උත්තම වූ පැවිද්ද ਸਰවාකාරයෙන් සඵල කරගන්න ආලෝකමත් කරගන්න පැවිදි කිස සපුරා ගන්නට මේ උතුම් කුසල ධර්මයෝ ආශිර්වාදයක් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා ඇති කරමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියෝද ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.